තෙරුවන් සරණයි ආයුබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවන් අපි අද දවසේ 7 වෙනි දවසේ සාකච්ඡාවයි පවත්වන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සමග තමයි මේ සියලුම සාකච්ඡාවන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ විෂය සඳහා හොඳ සාමාර්ථයක් ලබා ගන්නට සහ නිවැරදි විදිහට පිළිතුරු ලබා දීලා සාර්ථක හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට, ඒ වගේ මේ බුදුදහම තුල ඉගැන්වෙන විශේෂ කාරණාවන් ජීවිතයට අදාළ කරගන්නට හැකියාව ලැබෙන විදිහේ සාකච්ඡාවන් ගොඩක් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන කිසිදු මුදල් අය කිරීමක් අපි මේ සඳහා සිදු කරන්නේ නැහැ. සමාධිගත සිතක මහිම කියන පාඩම තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඔබට දැනුවත් කළ යුතු කාරණාවක් තියෙනවා. අපි සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන හැම දිනාටම බුද්ධ ධර්මයේ විෂය සම්බන්ධව තිබෙන ගැටලු සහ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව දැනුම වර්ධනය කරගන්නට අවශ්‍ය සියලුම දේවල් ඇතුළත් කරමින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විභාගයක එකමුතුව කියලා මුහුණු පොතේ එහෙම නැත්නම් Facebook එකේ සමූහයක් හදලා තියෙනවා. ඒ සමූහය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ අපේ සමූහය සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විභාගයේ එකමුතුව O level Buddhism exam group කියන මේ සමූහයත් එක්ක ඔබට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. පිරිවෙන දහම් පාසල YouTube පිටුව සහ මේ සමූහය ඔස්සේ තමයි ඉදිරියේදී සියලු දැනුවත් කිරීම කරන්නේ සහ සියලුම පාඩම් ඇතුළත් කරන්නේ මේ සමූහයට. එනිසා මේ සමූහයට සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් එහෙනම් අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන කාරණාවන් කෙරෙහි අවධානය යොමු කරමු. ඊයේ දවසේදී අපි කතා කළා සමත භාවනාව හා සම්බන්ධ ගොඩක් දේවල්. ප්‍රශ්න කතා කළා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු කතා කළා, ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් ආකාරයන් ගැන කතා කළා. අද දවසේදී අපි මේ පාඩම් වලට අදාළව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සහ කෙටි ප්‍රශ්න කිහිපයක්. ඊයේ අපි කතා කරපු පාඩම මේ පාඩම හැම පාඩමකින්ම ඔබ කල්පනා කරන්න ඇති විචාර ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැත්තේ මොකද කියලා. ඇත්තටම 2016 තමයි මේ අපි සාකච්ඡා කරන විෂය නිර්දේශය අලුතින්ම විෂය මාලාවට එකතු වුණේ. එදා ඉඳලා 2019 දක්වාම විභාගවලදී විචාර ප්‍රශ්න මේ පාඩම් වලින් යොමු වෙලා නැහැ. මේ පාඩම් වලින් යොමු වෙලා තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන ප්‍රමාණයත් ගොඩක් අඩුයි. වැඩිපුරම ඉදිරිපත් වෙලා තියෙන බහුවර්ණ ප්‍රශ්න. සමහර වෙලාවට එකම පාඩමින් ප්‍රශ්න 3ක් විතර ඉදිරිපත් වෙච්ච වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවන් වලදී එක ප්‍රශ්නයක් හෝ දෙකක් ඇතුළත් වෙච්ච වෙලාවනුත් තියෙනවා. ඉතින් පාඩම් ගොඩක් තියෙනවා. එක පාඩමකින් එක ප්‍රශ්නයක් දෙකක් එහෙම එකතු වෙලා තමයි බහුවර්ණ ප්‍රශ්න 40ෙම හැදෙන්නේ. ඒ නිසා අපිට එක පාඩමක්වත් අතහරින්නට බෑ. ඒ නිසා මේ පාඩම් හැම එකකටම අවධානය යොමු කරමින් අපි කියවන්නට ඕන, බලන්නට ඕන. මම ඔබට තවත් විස්තර කියලා දෙන්නම් පාඩම සාකච්ඡා කරන අතරතුර. ඉතින් අපි බලමු පාඩම ඇසුරින් සාකච්ඡාව සිදු කරලා. පන්තියට පැමිණි ගුරුතුමියට සියලු සිසුන් නැගී සිට ආචාර කළ නමුදු සසලංක එසේ නොකළේය. ඔහු නැගී සිටියේ ගුරුතුමිය සසලංක යැයි උස් හඬින් කතා කළ විටදී. ඒක තේරෙනවා.
එක ගැන විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සසලංක කියන මේ ශිෂ්‍යයා නැගිටලා ගුරුතුමියට ආචාර කරන්නේ නැහැ. ගෞරව දක්වන්නේ නැහැ. ඒ වෙලාවේදී ගුරුතුමිය සසලංක කියලා හයියෙන් කතා කරලා උස්සනින් කතා කළාට පස්සේ තමයි ආචාර කරන්නේ. ගුරුතුමිය මෙම සිදුවීමේ දින පාඩම සඳහා ප්‍රවේශය කරගත්තාය. ගුරුතුමිය එදා පාඩමට ප්‍රවිෂ්ඨ වීම සඳහා පාඩම ආරම්භ කිරීමේදී මේකම පාවිච්චි කළා. සසලංක නැගිටලා ආචාර නොකිරීමම අරගෙන ආරම්භ කළා. එතුමිය විසින් පැහැදිලි කරන ලද කරුණු මෙසේ දැක්විය හැකිය. ගුරුතුමිය පාඩම පැහැදිලි කරමින් කියපු දේවල් මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නිරන්තරයෙන් අපවිත්‍ර වන අපගේ ශරීරය හා ඇඳුම් පැළඳුම් නෑමෙන් සහ සේදීමෙන් පිරිසිදු කරගත හැකිය. අපේ ඇඳුම් පැළඳුම් හෝදලා පිරිසිදු කරගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් සහ ශරීරය. අපේ ශරීරයත් දාඩිය දාලා දැලිකුණු ගෑවිලා කිලිටි වෙනවා. දුගඳ හමනවා. අපේ ඇඳුම් තාමත් ඉක්මනින් කිලිටි වෙනවා. එතකොට මොකද කරන්නේ අපි? හොදලා පිරිසිදු කරනවා. සබන් කුඩු වර්ගයක් හෝ සබන් වර්ගයක් හෝ පාවිච්චි කරලා අපි ඇඳුම් පිරිසිදු කරගන්නවා. ඒ වගේම අපේ ඇඟ ශරීරය පිරිසිදු කරගන්නවා. එසේම ශාරීරික දුර්වලතා හා ලෙඩ රෝග සුව කර ගැනීමට ව්‍යායාම ක්‍රීඩා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වේ. ශාරීරික දුර්වලතා ශරීරයේ දුර්වලතා ඇති වුණාම ලෙඩ රෝග හැදුනම මොකද කරන්නේ? ව්‍යායාම කරලා අපිට පුළුවන් අපේ ඇඟ හදාගන්න ක්‍රීඩා කරලා ඒ වගේම ලෙඩක් හැදුනට පස්සේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර අරගෙන සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්. ශරීරය අපිරිසිදු වුණාම පිරිසිදු කරගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් අපිරිසිදු වුණාම හොදලා පිරිසිදු කරගන්න පුළුවන්. ලෙඩ රෝග හැදුනම අපිට බෙහෙත් හේත් අරගෙන සුවපත් වෙන්න පුළුවන්. ක්‍රීඩා කරලා ව්‍යායාම කරලා ශාරීරික දුර්වලතා තියෙනවා නම් ඒවා දුරු කරගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් මෙන්ම සිතද නොයෙකුත් හේතු නිසා අපිරිසිදු වේ. අන්න එතන තමයි අපිට වැදගත් වෙන තැන. මොකක්ද? හිත පිරිසිදු කරගන්න විදිහ. අපි එක එක තැන්වලට ගිහිල්ලා කොණ්ඩේ හදාගන්නවා. ඇඟ හදාගන්නවා. ඒ මොනවා කළත් අපිට හදාගන්න අමාරුම දෙයක් තියෙනවා. ඒ මේක හදන හිත හදන තැනක් ගැන එහෙම අපි අහලා නැහැ. තියෙනවා. ඒ තමයි පන්සල. අපේ හිත හදන තැන, අපේ හිත හදාගන්න තැන කොහෙද? පන්සලට ගිහිල්ලා භාවනා කරලා බණ අහලා එහෙම තමයි අපි හිත හදාගන්නේ. එහෙනම් ඇඳුම් පැළඳුම් අපිරිසිදු වුණාම හොදලා පිරිසිදු කරගන්න පුළුවන්. ශරීරයේ මොකක් හරි දුර්වලතාවයක් ඇති වුණාම, රෝගයක් ඇති වුණාම අපිට ව්‍යායාම කරලා ක්‍රීඩා කරලා ඒක හදාගන්න පුළුවන්. ලෙඩක් හැදුනාම බෙහෙත් හේත් අරගෙන සුවපත් වෙන්න පුළුවන්. නිරෝගිමත් වෙන්න පුළුවන්. හිත අපිරිසිදු වුණාම අපි මොකද කරන්නේ? අපිට පුළුවන් ද සබන් කුඩු වර්ගයක් හරි මොනවා හරි පාවිච්චි කරලා අපේ හිත පිරිසිදු කරගන්න? එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් නැහැ. සිත අපිරිසිදු වීමට වෛරය, ක්‍රෝධය හා පරිගැනීම වැනි අකුසල් සිතුවිලි හේතු වේ. අපිරිසිදු සිතුවිලි ඇති වූ විට යහපත් ක්‍රියා කිසිවක් සිදු කළ නොහැකිය. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්ම අපිරිසිදුයි. හිත අපිරිසිදු වෙන්නේ මොනවගෙන්ද? අපි ඊයේ කතා කළේ ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් නිසා අපේ හිත අපිරිසිදු වෙනවා කියලා. අද දවසේ කතා කරනවා වෛරය, ක්‍රෝධය. මොකක්ද මේ? අපි ඊයේ කතා කරපු එකම තමයි. වෛරයයි ක්‍රෝධයයි කියන්නේ ද්වේෂය කියන එක. වෛරය, ක්‍රෝධය වගේ දේවල් වලින් අපේ හිත අපිරිසිදු වුණාම, පරිගැනීම වගේ අකුසල චේතනාවන්ගෙන්, වැරදි සිතුවිලි වලින් අපේ හිත යුක්ත වුණාම, අපිරිසිදු සිතුවිලි ඇති වූ විට යහපත් ක්‍රියා කිසිවක් සිදු කළ නොහැකි. ගොඩක් කේන්තියෙන් ඉන්න කෙනෙක්ට කාට හරි උදව් කරන්නට කියලා කිව්වොත් ගොඩක්ම කේන්ති අරගෙන ඉන්නේ. ඒ වෙලාවේදී අපි කියනවා කාට හරි කෑම ටිකක් බෙදලා දෙන්නට කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒ දේ කරාවිද?
ඒ පුද්ගලයාට හොඳ පිරිසිදු සිතකින් ඒක කරන්න පුළුවන්ද? බෑ. ද්වේෂය තියෙද්දි එහෙම කරන්න බෑ. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්ම අපිරිසිදුයි. අපිරිසිදු සිතින් කරන දේවල් හැම එකක්ම අපිරිසිදු දේවල්. එබැවින් ඒ හින්දා සියලු යහපත උදා කර ගැනීම සඳහා අපිරිසිදු සිත පිරිසිදු කරගත යුතුය. එහෙනම් හැම විදිහකින්ම අපේ ජීවිතයට යහපතක් ලං කරගන්නට නම්, යහපතක් සිදු කරගන්නට නම්, අපේ හිතින්, කයෙන්, වචනෙන් යහපත් දේවල් සිදු කරන්නට නම් අපි සිත පිරිසිදු කරගන්න ඕන. ඒ සඳහා ප්‍රථමයෙන්ම මිනිස් සිතෙහි ස්වභාවය හඳුනාගත යුතුයි. අපි පළවෙනියටම කරන්න ඕන අපේ හිතේ මිනිස්සුන්ගේ හිතේ ස්වභාවය. මිනිස්සුන්ගේ හිතේ ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ධම්මපද ගාථාවකින් මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධම්මපද ගාථාවකින්. අපි ධම්මපදය ගැන වෙනමම පාඩමකින් ඉගෙන ගන්නවා. ඒ නිසා ධම්මපදය ගැන ගොඩක් විස්තර මෙතනදී කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නට යන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්, ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක්. ධම්මපදයේ චිත්ත වග්ගය කියන වග්ගයේ තමයි මේ ගාථාව තියෙන්නේ. වග්ග 26ක් තියෙනවා. ඒ 26න් හිත ගැන කියවෙන වග්ගයක් තියෙනවා. ඒ වග්ගයේ මේ ගාථාව තියෙන්නේ. අපි කියමු එක වතාවක්. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. දූරංගමං කියලා වචනයක් තියෙනවා. දූරංගමං දුර ගමන් කරන, දුර ගමන් යන කියන අදහස. දූරංගමන් දුර ගමන් යන, දුර ගමන් කරන. ඒක චරං තනිව හැසිරෙන්නේ තනියම. මගේ හිතයි මගේ යාළුවගේ හිතයි දෙකම එකවර එහෙම හැසිරෙනවද? යාළුවයි මමයි දෙන්න එකවර හැසිරෙන ගමන් ක්‍රීඩා කරන්න පුළුවන්, කෑම බීම ගන්න පුළුවන්, පන්ති ඉගෙන ගන්න පුළුවන් එකට ඉඳගෙන. හැබැයි අපි දෙන්නගේ හිතම එකම විදිහට හැසිරෙනවද? නැහැ. තනිවම තමයි හැසිරෙන්නේ. මගේ හිත තනිවම හැසිරෙන්නේ, යාළුවගේ හිත තනිවම හැසිරෙන්නේ. ඒක තමයි කිව්වේ ඒක චරන් කියලා. හැම කෙනාගේම හිත එහෙමයි. අශරීරං හිතට ශරීරයක් තියෙනවද? අපේ ශරීරය ඇතුලේ තමයි තියෙන්නේ. ශරීරය කියන ගුහාව ඇතුලේ තියෙන්නේ. අපේ හිතට ශරීරයක් නැහැ. දැන් මේ වෙලාවේ හිතන්නට පුළුවන් අපේ පාසල ගැන හිතලා බලන්න. පාසල ගැන හිතපු ගමන් ඉක්මනට පාසලේ තියෙන තැන්වලට, කාර්යාලයේ තියෙන තැන, පන්ති කාමරයේ තියෙන තැනට අපේ හිත ගමන් කරනවා. එහෙනම් අපේ ශරීරයේ ගමන් කරාද? දැන් අපි පාසලට හිතින් ගමන් කරපු වෙලාවේදී මොකක් හරි ශරීරයක් ගමන් කළාද? නැහැ. අපේ හිත විතරයි ගමන් කළේ. අශරීරං කියලා කිව්වේ ශරීරයක් නැහැ. ගුහාසයන්. ගුහාවක වෙසෙන මේ ශරීරයේ නැමැති ගුහාවේ තමයි වෙසෙන්නේ. සිත දමනය කරන තැනැත්තෝ යේ යමෙක් චිත්තං සිත සංඤමෙස්සන්ති දමනය කරද්ද මොක්ඛන්ති මාර බන්ධනා මාර බන්ධනයෙන් මිදෙනවා. මොක්ඛන්ති කියලා කියන්නේ මිදෙනවා කියන අදහස. මාර බන්ධනා මාර බැම්මෙන් එහෙම නැත්නම් කෙලෙස් වලින් මිදෙනවා කියන එක. නැවත වතාවක් මම කියන්න හොඳින් බලා ගන්න. දූරංගමං දුර ගමන් කරන, ඒක චරන් තනිව හැසිරෙන, අශරීරං ශරීරයක් නොමැති, ශරීරයක් නැති, ගුහාසයන් ගුහාවක වෙසෙන, ශරීරයේ නැමැති ගුහාවෙහි වෙසෙන, චිත්තං සිත යේ යමෙක් සංඤමෙස්සන්ති දමනය කරද්ද මාර බන්ධනා මොක්ඛන්ති මාර බන්ධනයෙන් මිදේ කියන අදහස. හරි. අපි දැන් අවධානය යොමු කරමු ප්‍රශ්නවලට. බුදුරජාණන් වහන්සේ මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබෙන ධම්මපද ගාථාව වන්නේ. බුදුරජාණන් වහන්සේ මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබෙන ධම්මපද ගාථාව වන්නේ
ඔව්. බුදුරජාණන් වහන්සේ මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබෙන ධම්මපද ගාථාව වනි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියන ගාථාව, දූරංගමං ඒකචරන් යන ගාථාව, නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති ඒ ගාථාව, යේ ධම්මා හේතුප්පභවා කියන ගාථාව. මේ ගාථා හතරෙන් මොකක්ද නිවැරදි පිළිතුර වෙන්නේ? ඔව්, තෝරන්න බලන්න. මනෝ පුබ්බංගමා ධම්මා කියන ගාථාවද, දූරංගමං ඒකචරන් කියන ගාථාවද, නතං කම්මං කතං සාදු කියන ගාථාවද, යේ ධම්මා හේතුප්පභවා කියන ගාථාවද? බුදුරජාණන් වහන්සේ මිනිස් හිත ගැන කියවිලා දේශනා කළා තියෙන ගාථා ධර්මයක් තමයි දූරංගමං ඒකචරං යන ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. මේ ගාථාවෙන් කියවෙන්නේ හිත පිරිසිදු කරගෙන හෝ හිත අපිරිසිදු කරගෙන සිදු කරන ක්‍රියාවන් තුළින් ලැබෙන ප්‍රතිඵල ගැන තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ. මේක තමයි හිතේ ස්වභාවය ගැන කියවෙන ගාථාව. ඔබට එකවරම හිතෙන්නට පුළුවන් මේ ගාථාව තමයි හරි කියලා. ඇත්තටම මනෝ කියන වචනේ පාවිච්චි කරලා මනස පූර්වාංගම කරගෙන හිත කය වචනේ කියන දොරටු තුනෙන් සිදු කරන කුසල අකුසල කර්මවල විපාක තමන්ගේ පිටුපසින් ගමන් කරන සෙවණැල්ලක් වගේ සහ කරත්තය පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ, ගවයා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ ගමන් කරනවා කියන අදහස තමයි පළවෙනි ගාථාවේ තියෙන්නේ. අපි කතා කරපු ගාථාව තමයි මේ තියෙන්නේ දූරංගමං ඒකචරන් ගාථාව. හරි, ඊළඟට පාඩමට අවධානය යොමු කරමු. පුද්ගලයාගේ සිතට බොහෝ දුර ගමන් කළ හැකිය. අප කවර ස්ථානයක සිටියද සිතින් තවත් ස්ථානයකට යා හැකිය. මම ඔබට මතක් කළා දැන් මේ අපේ හිතෙන් අපේ පාසලට යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අපි ගියපු නගරයකට, අපි ගියපු තැනකට, අපි නැගලා තියෙන ගහකට අපේ හිත යවන්න පුළුවන්. එසේම සිත තනිවම ගමන් කරයි. තවත් කිසිවෙකුට සිත සමග එක්ව ගමන් කළ නොහැකිය. අපේ හිතත් එක්ක කිසිම කෙනෙක්ට එකතු වෙලා කොහෙටවත් ගමන් කරන්න බෑ. අපේ හිතට විතරයි පුළුවන්. යාළුවොත් එක්ක අපිට පුළුවන් ගමන් බිමන් යන්න. හැබැයි අපේ හිත එකවරම යාළුවගේ හිතයි අපේ හිතයි කොහෙට හරි එහෙම යවන්න බෑ. සිත ශරීරයේ නැමැති ගුහාවෙහි වාසය කරයි. ශරීරයේ කියන ගුහාව ඇතුලේ තමයි හිත වාසය කරන්නේ. සිතට ගමන් කිරීමට ශාරීරික ආධාරය අවශ්‍ය නොවේ. සිතට ගමන් කරන්න හිත පවතින්නේ ශරීරියත් එක්ක. හැබැයි හිතට ගමන් කරන්න ශරීරය ඕනද? නැහැ. ශරීරය නැතිව තමයි ගමන් කරන්නේ, හිත විතරයි. නමුත් යහපත් සහ අයහපත් ඕනෑම කටයුත්තක් සඳහා පුද්ගලයා මෙහෙයවන සිත දමනය කර ගැනීමෙන් මායාගේ ග්‍රහණයෙන් එනම් සසර දුකින් මිදිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ වදාළසේක. මායාගේ බන්ධනයෙන් මිදෙනවා කියන්නේ මොකක්ද? ඔව්, සංසාර දුකෙන් නිදහස් වෙනවා කියන එක. සංසාර දුකින් නිදහස් වෙනවා කියන එක තමයි මාර බන්ධනයෙන් මිදෙනවා කියලා සඳහන් කරන්නේ. හිත දමනය කරපු කෙනාට ඒ විදිහට පුළුවන්කම තියෙනවා සංසාර ගමනින් නිදහස් වෙන්න. බෞද්ධ අපගේ පරම අපේක්ෂාව නිර්වාණ අවබෝධයයි. පරම අපේක්ෂාව අපි ඊයේත් කතා කළා. අවසාන අරමුණ නිවන් අවබෝධ කරගන්න එක. නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ සම්පූර්ණ කෙලෙස් නැති කරනවා කියන එක. සම්පූර්ණ කෙලෙස් නැති කරගන්නවා කියන එක. එහෙනම් නිවන් අවබෝධ කරගන්න අපේ හිතේ තියෙන ලෝභ දෝෂ මෝහ ආදී අකුසලයන් හැම එකක්ම සම්පූර්ණයෙන්ම නැති කරන්නට ඕනේ. ඒ සඳහා ගමන් කළ යුතු ශික්ෂණ මාර්ගයක් බුදුදහමේ දක්වා තිබේ. නිවන් අවබෝධ කරගන්න ගමන් කරන්න ඕන මාර්ගයක් බුදුදහමේ දක්වලා තියෙනවා කියලා ඊයේත් අපි කතා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගත් සීලය කියන කොටසට අයිති අංගත් අපි ඊයේ කතා කළා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. මේ තුනෙන් අපේක්ෂා කරන්නේ පන්සිල්, අටසිල්,
කියන මේ සිල් සමාදන් වීම. සීලය එනම් පන්සිල් අටසිල් ආදිය මගින් කායික සහ වාචසික සංවරය ඇතිවීම තුළින් తాවකාලිකව කෙලෙස් යටපත් කිරීම. අපේ තුල තියෙන අපේ හිතේ තියෙන කෙලෙස් ආකාර කිහිපයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ අතින් පයින් වචන වලින් නේද? එහෙනම් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. සීලේ බිඳෙන්න පුළුවන්. පන්සිල් වලින් මොකද කරන්නේ? අපේ කයෙන් සිද්ධ වෙන වැරදි. සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, සතුන් මැරීම. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම කියන තුනම නැති කරනවා පන්සිල් අටසිල් ආදී සිල් සමාදන් වුණාම. කයෙන් සිද්ධ වෙන වචන තුන සිද්ධ වෙන්නේ. වැරදි තුන සිද්ධ වෙන්නේ නැහැ. වචනෙන් හිස් වචන, කේලම්, පරුස වචන, බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියන එක දුරු වෙනවා. එහෙම නැත්නම් කියන්නේ නැහැ. සීල සංවරයටපත් වුණා. එහෙනම් නිවන් මාර්ගයේ පළවෙනි අංගය මොකක්ද? සීලය. එහෙම නැත්නම් කය සහ වචනේ දෙක සංවර කර ගැනීම. එහෙත් සිත එකඟ කර ගැනීමටත් සිත දියුණු කිරීමටත් භාවනාව වැඩි යුතුයි. සීලය සමාදන් වෙලා අපිට සීල්වත් වෙන්න පුළුවන්. සිල් සමාදන් වෙලා කය වචනේ දෙක සංවර කරගන්න පුළුවන්. හැබැයි හිත එකඟ කර ගැනීමට මොකද කරන්න ඕනේ? හිත දියුණු කරගන්නට මොකද කරන්න ඕනේ? භාවනා කරන්නට ඕනේ. අපි ඊයේ කතා කළා. භාවේති කුසල ධම්මේ, භාවේති කුසලයේ ධම්මේ, ඒතායාති ආසේවති වඩේති ඒතායාති භාවනා. කුසල් සිත්වල හිත වඩන එකට භාවනාව කියනවා කියලා ඒ විදිහට අපි කතා කළා. භාවනාව මගින් සිත එකඟ කර ගැනීමෙන් හෙවත් සමාධිය උපදවා ගැනීමේ විවිධ අරමුණු කරන කොටගෙන විසිරී ඇති සිත එක අරමුණක රඳවා ගත යුතුයි. ගත හැකිය. භාවනා කළාම මොකද වෙන්නේ? එකඟ කර ගැනීමෙන් හෙවත් සමාධිය උපදවා ගැනීමේ විවිධ අරමුණු නිසා අපේ හිත විවිධ අරමුණු නිසා එක එක තැන්වල ගමන් කරමින් තියෙන්නේ. ඒ අරමුණු ගොඩක විසිරලා ගමන් කරන අපේ හිත එක අරමුණකට එක්තෙන් කර ගැනීමක් තමයි භාවනාවෙන් සිදු වෙන්නේ. සමාධිගත සිත පදනම් කරගෙන නිවන් සදා ගැනීමට ප්‍රඥාව ලබා ගත යුතුය. පළවෙනියට සිල්වත් වෙලා ඊළඟට මේ විදිහට අපි සඳහන් කරපු විදිහට භාවනා කරලා හිත එකඟ කරගෙන ඊට පස්සේ තමයි ප්‍රඥාව ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රඥාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දිවා රෑ දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදු සව්වෝ නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති යනුවෙනි. සුප්පබුද්ධං පපුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. දිවා රෑ දෙකේම භාවනාවට යොමු කරපු සිත් තියෙන සම්බුද්ධ ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන්ම ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා කියන ප්‍රකාශය. එහෙනම් රෑ දවල් දෙකේම භාවනාවට යොමු කරපු සිත් තියෙන බුද්ධ ශ්‍රාවකයෝ නිරන්තරයෙන්ම ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා නම් අපිටත් භාවනා කළාම පුළුවන්කම තියෙනවා ප්‍රබුද්ධයි විදිහට නිතරම ක්‍රියා කරන්නට පුළුවන්. මොකද්ද ප්‍රබුද්ධ කියලා කියන්නේ? ඔව්. ප්‍රබුද්ධ කියලා කියන්නේ මොකක්ද කියලා දැක්වෙනවා කියවන්න. ප්‍රබුද්ධ ජීවිතය යනු අලසකමින්, උදාසීනකමින් හා අසහනයෙන් තොර ජීවිතයක් ගත කිරීම. ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා කියන්නේ අලසකමින්, උදාසීනකමින් සහ අසහනයෙන් තොර ජීවිතයක් ගත කිරීම. සමහර කායික රෝග වැළඳුනත් ඒවා ඉවසා දරාගෙන ප්‍රබෝධවත් භාවයේ රැකගත හැකි නමුදු මානසිකව රෝගී වූ විට එය රැක ගැනීම අපහසුයි. සමහර වෙලාවට අපිට ලෙඩ වෙනවා. ඒ ලෙඩක් හැදුනත් අපිට ප්‍රබෝධවත් විදිහට වැඩ කරන්න පුළුවන්. හැබැයි හිත රෝගී වුණොත්, අලස වුණොත්, උදාසීන වුණොත් මොකද වෙන්නේ? කිසිම වැඩක් ඉන් එහාට කරන්න බෑ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ
කෙලෙස් තියෙනකොට අපේ හිත දුර්වල වෙනවා. ඊර්ෂ්‍යාව තියෙනකොට අනිත් කෙනා ඉගෙන ගන්නවට කැමති නැහැ. අනිත් කෙනා හොඳට ඉගෙන ගන්නකොට පාඩම් කරනකොට ලකුණු වැඩි වෙනකොට මම මොකද කරන්නේ? මම ඊට වඩා උත්සාහ කරන්න ඕන කියලා හිතන්නේ නැතිව ඒ යාළුවට ලකුණු ගන්න බැරි වෙන්න මොනවා හරි කරන්න ඕන. මට වඩා කොහොමද ලකුණු ගත්තේ? ඒ විදිහට කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි හිත දුර්වල වෙනවා. වෛර කරනවා. හොඳින් ඉන්නකොට යාළුවන්ට වෛර කරනවා. ඊට පස්සේ ක්‍රෝධ කරනවා. මේ වගේ හිත දුර්වල වුණාම අපි රෝගී වෙනවා. ඒ සිත ප්‍රයෝජනවත් වැඩ කටයුතු වල යොදවන්න බෑ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් තියෙන හිතක් නිවැරදි දේවල් වල, යහපත් දේවල් වල යොදවන්න බෑ. දුබල සිත් తాවකාලිකව යටපත් කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට හා සිත දියුණු කිරීමට භාවනාව උපකාරී වේ. එහෙනම් භාවනාව මොකටද ඕන වෙන්නේ? දුබල සිත් తాවකාලිකව යටපත් කර ගැනීමට. తాවකාලිකව දුර්වල සිත් අපි යටපත් කර ගන්නවා. දුර්වල සිත් විදිහට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය ඒ සිත් දක්වන්න පුළුවන්. ඊට පස්සේ සිත පිරිසිදු කර ගැනීමට හා සිත දියුණු කිරීමට. හිත පිරිසිදු කරගන්නත් අපි කිව්වා ඇඳුම් පැළඳුම් හොදලා පිරිසිදු කරනවා වගේ හිත පිරිසිදු කරන්න පාවිච්චි කරන්න වෙන්නේ භාවනාව කියලා. හිත දියුණු කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? භාවනාව. හරි. ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරමු. භාවනාව උපකාරී නොවන්නේ. භාවනාව උපකාරී වෙන්නේ නැත්තේ මොකටද කියලා අහන්නේ. දුබල සිත් తాවකාලිකව යටපත් කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට, සිත දියුණු කිරීමට, සිතේ කෙලෙස් ඇති කිරීමට. මොකටද? දුබල සිත් తాවකාලිකව යටපත් කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට, සිත දියුණු කිරීමට, සිතේ කෙලෙස් ඇති කිරීමට කියන ප්‍රශ්න. ඔව්. හිතේ කෙලෙස් ඇති කරගන්න භාවනා කරන්න ඕනද? නැහැ. භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිතරම අපේ හිත කෙලෙස් වලට බර වෙලා තියෙන්නේ. බර වෙලා තියෙන හිත තමයි අපි දුබල සිත් දුරු කරගන්න, සිත පිරිසිදු කරගන්න, හිත දියුණු කරගන්න තමයි භාවනාව ඕන වෙන්නේ. හිතේ කෙලෙස් ඇති කරගන්න භාවනා කරන්න ඕනේ. භාවනා කරලා කෙලෙස් උපදවා ගන්න ඕනේ. හිතේ ස්වභාවයම තමයි කෙලෙස් ඇති වෙන එක. එහෙනම් මේ ඇති වෙන කෙලෙස් වලින් හිත දුරු කරගන්නට තමයි, පිරිසිදු කරගන්නට තමයි භාවනා කරන්නේ. හරි. ආයෙත් පාඩමට අවධානය යොමු කරන්න. බුදුදහමෙහි භාවනාව නමින් හැඳින්වෙන්නේ කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසයකි. මානසික අභ්‍යාසයක්. කයට දෙන අභ්‍යාස, ව්‍යායාම, ක්‍රීඩා ඒවා. එහෙනම් භාවනාව කියන්නේ මනසට, අපේ හිතට දෙන අභ්‍යාසයක්. අපි හිතින් බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරනවා. සමත භාවනාව ගැන කියවෙන 4 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ඊ අපි කතා කරපු පාඩම. ඒකෙදි බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සුගත ගුණය ගැන අපි මෙනෙහි කරනවා. අපි මෙනෙහි කරමින් ඒ බුදු ගුණය ගැනම මෙනෙහි කර ඉන්නකොට පව් සිතුවිලි වලට අපේ හිත ගමන් කරන එක නතර වෙනවා. ඒක මානසික අභ්‍යාසයක්. බුදුහාමුදුරුවෝ ගැන එහෙම හිත හිටියේ නැත්නම් විභාගාතේ අපේ හිත ඔහේ එක දේවල් වලට ගමන් කරමින් තියෙනවා. එහෙම එක දේවල් වලට තනින් තන නරක දේවල් වලට ගමන් කරන හිත අරගෙන යහපත් එක අරමුණක පවත්වා ගන්න අභ්‍යාස කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. කුසල් යන්නේහි පළමු අදහස නිරෝගී යන්නයි. කුසල් කියන එකේ අදහස් දෙකක් තියෙනවා. මොකක්ද? එක අදහසක් නිරෝගී කියන එක. දෙවන අදහස නිවැරදි යන්නයි. පළවෙනි අදහස නිරෝගී, දෙවෙනි අදහස නිවැරදි කියන එක, තුන්වෙනි අදහස දක්ෂ කියන එක. කුසල් කියන එකේ අදහස් තුනයි. නිරෝගී, නිවැරදි, දක්ෂ කියන අදහස් තුන. ඒ අනුව මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල භාවනාවයි. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යති භාවනා කියලා තමයි අපි ඊයේ ඉගෙන ගත්තේ. කුසල ධම්මේ, කුසල් දහම්. මොනවාද කුසල් දහම් කියන්නේ එහෙනම්? මානසික නිරෝගීතාවය, මානසික නිවැරදි බව. කුසල් කියන්නේ
නිරෝගීතාවය, නිවැරදි බව සහ දක්ෂ කියන අදහස් තුන කියලා කිව්වනේ. එහෙනම් මානසික නිරෝගීතාවය, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන වැඩීම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව යන්නට වඩාත් අර්ථ ගැන්වෙන ප්‍රකාශය වන්නේ මින් කුමක්ද? භාවනාව කියන එකට ගොඩාක්ම සමීප අදහස මොකක්ද කියලා බලමු. භාවනාව යනු නිවන් දැකීමේ මාර්ගයකි. භාවනාව යනු මානසික නිරෝගීතාවයේ නිවැරදිව බව හා මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙලකි. භාවනාව යනු කායික රෝග සුව කරන්නෙකි. භාවනාව යනු කායික මානසික නිරෝගීතාවයයි. මොකක්ද පිළිතුර? ඔව්. භාවනාව යන්නට වඩාත්ම අර්ථ ගැන්වෙන ප්‍රකාශය තමයි භාවනාව කියන්නේ මානසික නිරෝගීතාවයේ නිවැරදි බව සහ මානසික දක්ෂතාවය දියුණු කරන විධිමත් මානසික නිරෝගීතාවයේ නිවැරදි බව සහ මානසික දක්ෂතාවය දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල කියන පිළිතුර. භාවනාව යන්න අර්ථ නොගැන්වෙන ප්‍රකාශය වන්නේ භාවනාව යනු කුසල් සිත් වැඩීමයි. භාවනාව යනු සිත සංසුන් කර ගැනීමයි. භාවනාව යනු සිත පිරිසිදු කර ගැනීමයි. භාවනාව යනු කෙලෙස් ඉපදවීමයි. මොකක්ද නොගැලපෙන පිළිතුර? මේ අදහස් තුනම භාවනාව ගැන කියවෙන්නේ. භාවනාව කියන්නේ කුසල් සිත් වැඩීම කියන එක. ඒකත් හරි. භාවනාව යනු සිත සංසුන් කර ගැනීමයි. සමත භාවනාවෙන් හිත සංසුන් කරගන්නවා. ඒකත් හරි. භාවනාව යනු සිත පිරිසිදු කර ගැනීමයි. ඒකත් හරි. හතරවෙනි එක වැරදි. භාවනාව යන්න අර්ථ නොගැන්වෙන ප්‍රකාශය වන්නේ භාවනාව යනු කුසල් සිත් වැඩීමයි. භාවනාව යනු සිත සංසුන් කර ගැනීමයි. භාවනාව යනු සිත පිරිසිදු කර ගැනීමයි. භාවනාව යනු කෙලෙස් ඉපදවීමයි කියන එකයි වැරදි. භාවනාව යනු කුමක්ද? භාවනාව කියන්නේ මොකක්ද කියලා අහනවා ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්නත් එන්නට පුළුවන්. කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වතාවේදී ඔබට මතක් කරනවා මුල් පාඩම් වලින් අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් මේ පාඩම් වලින්. ඒ නිසා මේ පාඩම් වලට අවධානය යොමු කරලා මේ වතාවේදී විභාගයට සූදානම් වෙන්නට කියලා ඔබට මතක් කරනවා. භාවනාව යනු මානසික නිරෝගීතාවයේ නිවැරදි බව හා මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙලයි. භාවනාව කියන්නේ මනසෙහි නිරෝගීතාවයේ නිවැරදි බව මානසික දක්ෂතාවයේ දියුණු කරන ක්‍රමයයි. ඒ සඳහා අනුගමනය කරන විධිමත් ක්‍රියාපිළිවෙලයි වැඩපිළිවෙලයි කියලා දක්වන්න පුළුවන්. හරි. ආයෙත් අවධානය යොමු කරන්න. කෙලෙස් නිසා සිත රෝගී වෙයි. කෙලෙස් හින්දා මොකද වෙන්නේ? අපේ හිත රෝගී වෙනවා. රෝගී සිතෙහි යහපත් සිතුවිලි ඉපදීම හෝ රඳවා තබා ගැනීම අපහසුය. එවැනි සිතකින් යම් දෙයක ඇති සැටියෙන් දැකිය නොහැකිය. කෙලෙස් නිසා සිත රෝගී වෙනවා. රෝගී හිතේ යහපත් සිතුවිලි උපදින්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. රඳවා ගන්න බෑ. ඒ නිසා සිත තුලින් යම් කිසි දෙයක් තියෙන ඇති සැටියෙන් ඒ විදිහටම දැනගන්නට නම් භාවනාව කරන්නට ඕන. පාට ආදීන් විකෘති වූ ජලයට එබී බැලූ විට අපගේ ප්‍රතිබිම්බයේ පැහැදිලිව නොපෙනෙන්නාක් මෙනි. මඩ වෙලා තියෙන වතුර වලකට එබිලා බැලුවොත් පේනවද ඔබගේ රූපය? පේන්නේ නැහැ. අපි ඊයේත් ඒ ගැන කතා කළා. පැහැදිලි ජලයෙන් අපගේ ප්‍රතිබිම්බයේ පමණක් නොව භාජනීය පතුල පවා දැකිය හැකිය. පිරිසිදු වතුර භාජනයකට අපි එබිලා බැලුවොත් ඒ භාජනයේ පවා අපිට පේනවා වතුරට යටින් භාජනයේ තියෙන විදිහ. ඒ වගේම පැහැදිලි සිතින් පැහැදිලි අකුසල් සහගත සිතුවිලි වලින් තොර සිත තුලින් ප්‍රබල ප්‍රඥාවෙන් ජීවිතය හා ලෝකයේ නියම තත්ත්වය දැකිය හැකියි. පැහැදිලි හිතින් ප්‍රබල ප්‍රඥාවෙන් තමයි ලෝකයේ සහ සත්වයා පිළිබඳව ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අපගේ සිත්වල ගැටෙන අරමුණු නිසා විටක දුම්නසක් ඇතිවන අතර තවත් විටක අධික ඇල්මක් හටගනී. අපේ හිතේ ස්වභාවයට අනුව සිත්වල ගැටෙන අරමුණු නිසා මොකද වෙන්නේ? සමහර වෙලාවට දුම්නසක්, අසතුටක්, දුකක්, කනගාටුවක් ඇති වෙනවා. සමහර වෙලාවට අධික ඇල්මක්, අධික ආසාවක් අපේ හිතේ
ඇති වෙනවා. ඒක නැති කරගන්නට අපිට කරන්නට තියෙන දේ මොකක්ද? භාවනානුයෝගීව අපේ හිත කුසල් දහම් වල යහපත් වූ කුසල් වල යෙදවීම. සිත කිල්ටි කරන කෙලෙස් දුර්වල වී නුවණ වැඩෙන විට කෙලෙස් දුර්වල වී නුවණ වැඩෙන විට සැබෑ තත්ත්වය පැහැදිලි වෙයි. කොහොමද වෙන්නේ? කුසල් සිත් දියුණු වෙන්නේ කොහොමද? ඔව් මේ අවධානය යොමු කරලා බලන්න, කියවන්න. සිත කිලිටි කරන කෙලෙස් දුර්වල වී නුවණ වැඩෙනකොට සැබෑ තත්ත්වය පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් අපිට පේන්නේ කෙලෙස් වලට අනුව තමයි යම් දේවල් පේන්නේ. ඇලීම් මෙන්ම ගැටීම්ද පාලනය වෙයි. භාවනා කරනකොට ඇති සැටියෙන් දකින්නකොට මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් දෙකම පාලනය වෙනවා. අපේ හිත පාලනය වෙනවා. එවිට සිතේ සහනය මෙන්ම ප්‍රබෝධයද ඇති කර ගැනීමට හැකි වෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය මේවා ටික ටික ඈත් වෙනකොට ඔබ ඈත් කරලා බලන්න. අනිත් යාළුවෝ ඉගෙන ගන්නවට ඊර්ෂ්‍යා කරන එක නවත්තලා බලන්න. අනිත් අයට ද්වේෂ කරන එක, වෛර කරන එක නවත්තලා බලන්න. කොච්චර සතුටක්, සහනයක්, සැහැල්ලුවක් ඔබේ හිතට දැනෙනවද කියලා. එවිට සිතේ සහනය මෙන්ම ප්‍රබෝධයද ඇති කර ගැනීමට හැකි වෙයි. යාළුවෝ කවුරු හොඳින් ඉගෙන ගත්තත් මං ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. යාළුවන්ට, නෑදෑයොන්ට කාටවත් වෛර කරන්න හොඳ නැහැ. එක දේවල් වලට ගොඩාක් ආසා කරන්න හොඳ නැහැ. ඒවා එකක්වත් ලබා ගත්තට ඒ විදිහටම අපිට තියාගන්න බෑ. ඒ වගේම අපි කැමති වෙන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ ලබා ගන්න බෑ. එහෙම කාටවත් ලබා ගන්න බෑ. එහෙම කියලා හිතනකොට, එහෙම හිතලා ජීවත් වෙනකොට අපේ හිත ගොඩාක් සැහැල්ලු කරගන්න පුළුවන්. ඒ සඳහා සිතත් ප්‍රඥාවක් දියුණු විය යුතුය. කොහොම සඳහාද? සිතේ සහනය වගේම ප්‍රබෝධය ඇති කරගන්න නම් හිතත් ප්‍රඥාවත් කියන දෙකම දියුණු කරගන්නට ඕන. එය කළ හැකි වන්නේ භාවනාවෙනි. හිත දියුණු කරන්නටත් ප්‍රඥාව දියුණු කරන්නටත් පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? මොකෙන්ද? භාවනාවෙන්. භාවනාව යනු කුමක්ද කියන ප්‍රශ්නේ අපි මුලදීත් කතා කළා. ඊට කලිනුත් කතා කළා. හොඳයි. භාවනාව කියන්නේ භාවනාව යනු මානසික නිරෝගීතාවයේ නිවැරදි බව හා මානසික දක්ෂතාවය දියුණු කිරීම සඳහා අනුගමනය කරන විධිමත් වැඩපිළිවෙල කියලා අපි කතා කළා. හොඳයි. බෞද්ධ භාවනාව පහත දැක්වෙන පරිදි දෙආකාරයේ. බෞද්ධ භාවනාව ආකාර දෙකයි. ඊයේත් අපි දැක්කා 10 ශ්‍රේණිය පාඩම් වලට සම්බන්ධව, පාඩමට සම්බන්ධව භාවනාවේ ප්‍රභේද දෙක අහලා තිබුණා. භාවනාවේ ප්‍රභේද දෙක අහලා තිබුණා. එහෙනම් 11 ශ්‍රේණියේ පාඩම් වලදීත් 10 ශ්‍රේණියේ පාඩම් වලදීත් මේ භාවනා ක්‍රම දෙක කියලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. බෞද්ධ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එම කොටස් දෙක වන්නේ බුද්ධානුස්සති භාවනාව හා මෛත්‍රී භාවනාව, සමත භාවනාව හා සමාධි භාවනාව, සමත භාවනාව හා විපස්සනා භාවනාව, විපස්සනා භාවනාව හා විදර්ශනා භාවනාව. මොකක්ද? ඔව්, සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව, චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ. කුසල් අරමුණක හිත එකඟ කරන භාවනාව තමයි යහපත් කුසල් චේතනාවක හිත එකඟ කරනවා. හිත සංසුන් කරනවා తాවකාලිකව. මේක හිත වැඩිම සඳහා ඒ වගේම හිත සමතයකටපත් වීම සඳහා පාවිච්චි කරන භාවනා ක්‍රමයක් නිසා චිත්ත භාවනාව කියනවා. එහෙම නැත්නම් සමත භාවනාව කියලා කියනවා. සමත යනු සංසිඳු වීමයි, සංවර කරවීමයි, සමාදාන කිරීම යන්නයි. සමත කියලා කියන්නේ සංසිඳ වීම, සංවර කරවීම කියන අදහස. එහෙම නැත්නම් සමාදානයි කියන අදහස. කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව හඳුන්වන්නේ කුසල් සිත එකඟ කරන භාවනාව මොකක්ද? ඔව්, බලන්න. විදර්ශනා භාවනාවද, සමත භාවනාවද, විපස්සනා භාවනාවද, ප්‍රඥා භාවනාවද? ඔව්, පිළිතුර ලබා ගන්නට අපිට ලේසි. මොකක්ද? සමත භාවනාව. කුසල් සිතක
එකඟ කරන භාවනාව. අපේ හිත කුසල් සිතක එකඟ කරන කුසල් සිතක යොදවන භාවනාව සමත භාවනාව. සමත භාවනාව යනු කුමක්ද? කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව සමත භාවනාවයි. ඒ විදිහේ කෙටි ප්‍රශ්නයක් යොමු වෙන්නටත් පුළුවන්. සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා. හරි. ඊළඟට සමත භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න. සමත භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න. මොනවද? අපි ඉගෙන ගත්තා චිත්ත භාවනාව සහ සමාධි භාවනාව කියන්නේ සමත භාවනාවට. හරි. ඊළඟට නැවත වතාවක් පාඩමට අවධානය යොමු කරමු. ඒ අනුව සිත දූෂණය කරන කෙලෙස් සතුරන් සංසිඳු වීමත් කුසල් සිත් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මෙම භාවනාවෙන් සිදු කෙරේ. හිත දූෂණය කරන කෙලෙස් නැමැති හතුරෝ ඉන්නවා. ඒවා දුරු කරලා කුසල් සිත් දියුණු කිරීම තමයි සමත භාවනාවෙන් සිදු වෙන්නේ. කෙලෙස් සතුරන් පංච නීවරණ ලෙස හැඳින්වේ. කෙලෙස් සතුරන් කියන්නේ මොනවද? අපි ඊයේත් කතා කළා. කෙලෙස් හතුරෝ කියලා කියන්නේ පංච නීවරණ. නිවන් ගමන අවුරාලන යහපත් දේවල් වලින් අපේ හිත වහලා තියෙන ධර්ම පහක්. මොනවද? පළවෙනි එක කම්සප විඳීමට ඇති කැමැත්ත කාමච්ඡන්ද. ව්‍යාපාද කියලා කියන්නේ තරහව, ක්‍රෝධය, වෛරය ඒ හැම දෙයක්ම. ඊළඟට තීරමිද්ද සිත කය දෙකෙහි උදාසීන බව. හිත සහ කය දෙකෙහි උදාසීනකම. උද්ධච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිලි ස්වභාවය. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ නොසන්සුන්කම. විසිරුණු ස්වභාවය අපි ඊයේ කතා කරා. ඊට පස්සේ පසුතැවිල්ල. විචිකිච්ඡා කියන්නේ සැකය. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මෙම නීවරණ ධර්ම සත්වයාගේ සැනසීමට බාධක උපදවනුයේ කෙසේදැයි බලමු. මේ නීවරණ පුද්ගලයාට කොහොමද අයහපත් විදිහට පවතින්නේ කියලා අපි බලමු. කාමච්ඡන්ද නීවරණය. ඇහැට අරමුණු වශයෙන් රූප එමගින් රූප කාමයන් හටගනී. ඇහැට අරමුණු වෙන්නේ රූප. ඒ තුලින් මොකද වෙන්නේ? රූපයන් ගැන කාම හටගන්න. කනට ඇහෙන්නේ මොනවද? ශබ්ද. ශබ්ද කනට ඇහුනම ශබ්ද කාමයන් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට අපි ගඳ සුවඳ ගැන කාමයන් ඇති කරගන්නවා. දිව රස විඳින්න පාවිච්චි කරනවා. ඊට පස්සේ රස කාමයන් ඇති කරගන්නවා. කයට අරමුණු වෙනවා ස්පර්ශ කාමයන් ඇති කරගන්නවා. කාමච්ඡන්ද කියන්නේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාමයන් පහ ලබා ගැනීමට ක්‍රියා කිරීම. ඒ ගැන කැමැත්තෙන් ක්‍රියා කිරීම. කාමච්ඡන්ද කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාමයන් විඳින්න තියෙන ආසාව. මෙසේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරගනිමින් හටගන්නා වූ කාමයන් කෙරෙහි බැඳීම, ඒවායෙහි අවබෝධයෙන් තොරව ආස්වාදයේ ලැබීම, සදාකල් පවත්වා ගැනීමට වෙරදැරීම දුක්ඛදායක ආදීනවයන්ට හේතු වේ. ඒ විදිහට අපි ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හැම දෙයක්ම ලබාගෙන ඒවා කෙරෙහි ඇලිලා බැඳිලා ආස්වාදය කරලා සදාකල් පවත්වා ගන්නට උත්සාහ කරනකොට මොකද වෙන්නේ? ඒ තුලින් දුකක්, කනගාටුවක්, පීඩාවක් ඇති වෙනවා. අනවබෝධයෙන් ඇතිවන මෙවන් තත්වයන්ගෙන් බැහැර වීමට අප දැනුවත් විය යුතුය. අයහපත උදා කරන්නා වූ මේ තත්වයන් දුරු කරගන්න අපි නිතරම දැනුවත්ව කටයුතු කරන්නට ඕන. සාමාන්‍ය ඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ ණයගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද එවිට වහලෙකු මෙන් යටත් වන බවයි. සාමාන්‍ය ඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ ණයගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද ණයට ගත්ත කෙනෙක් ණය හිමියාට හැම වෙලෙම බැඳිලා ඉන්නේ. කොයි වෙලේ ඇවිල්ලා ණය ඉල්ල ගනීද දන්නේ. කාමච්ඡන්ද යන්නේ ඒ වගේ එකක්. එනිසා අපගේ සමාධියට බාධා වන කාමච්ඡන්දය යටපත් කිරීමට අප කටයුතු කළ යුතුයි. කාමච්ඡන්දය දුරු කරන්න කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. හරි.
ප්‍රශ්නේ දිහා අවධානය යොමු කරන්න. සාමාන්‍ය ඵල සූත්‍රයේදී ණය ගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇත. එවිට වහලෙකු මෙන් යටත් වන බව පෙන්වා දෙමින් උපමානුසාරයන් පැහැදිලි කරන උපමානුසාරයෙන් පැහැදිලි කරන නීවරණ ධර්මය කියන්නේ මොකක්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච. මොකක්ද? කාමච්ඡන්ද. කාමච්ඡන්ද නීවරණය තමයි ණය වෙලා ඉන්න කෙනෙක්ට උපමා කරමින් සඳහන් කරන නීවරණ ධර්මය. ව්‍යාපාද නීවරණය යම් පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවන් ගැන හෝ අප්‍රිය ස්වභාවය විරුද්ධ ස්වභාවයේ ව්‍යාපාද නම් වේ. යම් කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් වස්තුවක් ගැන ක්‍රියාවක් ගැන අප්‍රිය ස්වභාවයේ විරුද්ධ ස්වභාවයේ සහ අකමැති ස්වභාවයේ මොකක්ද? ව්‍යාපාදේ. යම් පුද්ගලයෙකු ගැන අපිට අප්‍රිය ස්වභාවයක් තියෙනවා නම් විරුද්ධ ස්වභාවයක් තියෙනවා නම් අකමැති බවක් තියෙනවා නම් ඒකත් යම් කිසි වස්තුවකට අපි අකමැති නම් අපි කැමති නැත්නම් අපි විරුද්ධයි නම් ඒකත් යම් කිසි ක්‍රියාවකට අපි කැමති නැත්නම් අපිට ඒක අප්‍රියයි නම් අපි ඒකට විරුද්ධයි නම් ඒක අන්න ඒවට තමයි ව්‍යාපාද කියලා කියන්නේ. අපි කැමති නැති පුද්ගලයෝ වස්තු එහෙම නැත්නම් ක්‍රියාවන්. කෝපේ, වෛරේ, ක්‍රෝධේ, ද්වේෂය යනුවෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාදයමය. ව්‍යාපාදයේ තමයි ක්‍රෝධය, වෛරය, ද්වේෂය ඒ වචන වලින් හඳුන්වනු ලබන්නේ. ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරුවීම පිළිබඳව සිතීමෙන් ව්‍යාපාදයේ දුරු කිරීමට හැකි වේ. ව්‍යාපාදයේ වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය අපිට ද්වේෂය ඇති වෙනකොට මට ද්වේෂය ඇති වෙලා තියෙන, මට කේන්ති ගිහිල්ලා තියෙන, තරහ ගිහිල්ලා තියෙන්නේ. මම මේ තරහ ගත්තම ද්වේෂය ඇති කරගත්තම මට අහිත පිණිස පවතිනවා, මගේ ලේ අපිරිසිදු වෙනවා. මං ගැන අනිත් අය වැරදි විදිහට කල්පනා කරනවා, මට කිසිම දෙයක් නිවැරදි විදිහට කරන්න බෑ. ඒ විදිහට කල්පනා කරනකොට ඒ වගේම මට ඇයි මේ කේන්ති ගිහිල්ලා තියෙන්නේ, මට මේ ඇයි තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕට. එතකොට තේරෙනවා ඇත්තටම මම මේ කේන්ති අරගෙන තියෙන්නේ, තරහ අරගෙන තියෙන්නේ කිසිම වැඩක් නැති දෙයකට නේද? මම මේ අරගෙන තියෙන කේන්තියෙන් මට යහපතක් වෙන්නේ නැහැ, මට දුකක්මයි වෙන්නේ, මට විනාශයක්මයි වෙන්නේ කියලා හිතනකොට ද්වේෂය නැති වෙනවා. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදයේ පහළ වීම දුරු කළ හැකි වේ. ව්‍යාපාදයේ දුරු කරගන්න මොකද කරන්න තියෙන්නේ? මෛත්‍රී භාවනාවේ යෙදිය යුතුයි, කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි. හරි. කෙටි ප්‍රශ්නයකට අවධානය නැවතත් යොමු කරමු. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් දුරු කළ හැකි නීවරණ ධර්මයක් වන්නේ. මෛත්‍රී භාවනාවේ යෙදিলা දුරු කරන්න පුළුවන් නීවරණ ධර්මයක් මොකක්ද? කාමච්ඡන්දේද? නැත්නම් ව්‍යාපාදේද? තීන මිද්දේද? උද්ධච්ච කුක්කුච්චේද? උද්ධච්ච කුක්කුච්චය තීන මිද්දය සහ කාමච්ඡන්දය නෙවෙයි. පිළිතුර ව්‍යාපාද කියන පිළිතුර. හොඳයි. ඊළඟට බලමු. පිත් රෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරයක කිසිදු රසයක් නොදැනෙන්නාසේ ව්‍යාපාදයේ හෙවත් තරහ උපන් සිතට හොඳ හෝ නරක කිසිවක් හඳුනාගත නොහැකි බැව් පෙළ දහමෙහි දක්වා ඇත. පිත කියන රෝගය හැදුනම ආහාරයක කිසිම රසයක් දැනෙන්නේ නැහැ. ආහාරයේ වල රස දැනෙන්නේ නැති වෙනවා පිත හැදුනට පස්සේ. පිත කියන රෝගේ. ඒ වගේ කිසිම දෙයක හොඳක් හෝ නරකක් තේරෙන්නේ නැහැ. ද්වේෂය කියන ගින්න, ද්වේෂය කියන සිතුවිල්ල අපේ හිතේ ක්‍රියාත්මක වෙනකොට. හරි. ඊළඟට හොඳට බලන්න කියවන්න. මොකක්ද තියෙන ප්‍රශ්නේ? පිත් රෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරයේ කිසිදු රසයක් නොදැනෙනසේ
උපන් සිතට හොඳ හෝ නරක කිසිවක් හඳුනාගත නොහැකි බව පෙළ දහමේ සඳහන්ය. ඉහත සිතට ගැළපෙන නීවරණ ධර්මයේ වන්නේ මොකක්ද? ඔව්. ව්‍යාපාදය. ව්‍යාපාදයේ තමයි මේ හිස් තැනට ගැළපෙන පිළිතුර වෙන්නේ. හිස් තැනට ගැළපෙන පිළිතුර ව්‍යාපාද කියන පිළිතුර. තීන මිද්ද නීවරණය. තීන මිද්ද යනු අකුසල චෛතසික දෙකකි. අකුසල චෛතසික දෙකක්. සිත් සහ චෛතසික කියලා කොටස් දෙකක් අභිධර්මයේදී කතා කරනවා. ඒ සිත් සහ චෛතසික දෙකෙන් චෛතසික කියන කොටසේ තියෙන අකුසල චෛතසික දෙකක් තමයි තීන සහ මිද්ද කියලා කියන්නේ. සිත කය දෙකෙහි අලස බව තීන නම් වේ. හිතයි කයයි කියන දෙකේ අලසකමට කියනවා තීන කියලා. සිතෙහි අකර්මණ්‍ය බව, හිතේ අකර්මණ්‍ය බව, හිතේ ක්‍රියාත්මක නොවන ස්වභාවය, රෝගී බව මිද්ද කියලා කියනවා. එහෙනම් හිතත් රෝගී වෙනවා. එතකොට තමයි වැඩපොළ කරන්නේ නැත්තේ උදාසීනව කම්මැලිකමින් වැඩපොළක් නොකර ඉන්නේ. මෙම පාප ධර්ම දෙක එකටම බැඳී පැවතෙමින් කුසල ධර්ම ආවරණය කරයි. මේ දෙකම එකටම තමයි තියෙන්නේ. එකටම තියෙන ගමන් කුසල දහම් යහපත් දේවල් වළක්වන්නට හේතු වෙනවා. මෙම නීවරණ සිත්හි ඇතිවීම නිසා පුද්ගලයා එදිනෙදා කළ යුතු දේ පසුවට කල් තබයි උදාසීන වෙයි. උදාසීන වෙනවා, පස්සට කල් දානවා. තීන මිද්දය දුරු කිරීමට ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු. ආරම්භ ධාතු කියලා කියන්නේ යම්කිසි දෙයක් ආරම්භ කිරීම, ඒ දේ කරගෙන යෑම නික්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ කුමන බාධාව එළඹුණත් ඒ දේ දිගටම කරගෙන යමින් නිමාවක් දක්වා සිදු කිරීම. ආරම්භ ධාතු ආරම්භ කිරීම, කරගෙන යෑම, බාධා පැමිණෙද්දිත් කරගෙන යෑම තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. තීන මිද්ද දුරු කිරීමට පමණ දැන ආහාර ගැනීමත් ඉරියව් වෙනස් කිරීමත් ඔන්න අපිට වැදගත් වෙන කාරණයක්. ඔබ එකම විදිහට පාඩම් කරනකොට ඔබට අලසකමක් දැනෙනවා. අනිවාර්යයෙන්ම ඔබ ඉරියව් වෙනස් කරන්න ඕන. ඒ වගේම පමණ දැන ආහාර ගන්න ඕන. ගොඩක් පාඩම් කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රමාණයට ආහාර ගන්න ඕන. ශරීරය පවත්වාගෙන යන්න තමයි අපි ආහාර ගන්න. පංච නීවරණ වල සඳහන් තීන මිද්දේ යනු පංච නීවරණ ධර්ම වල සඳහන් වෙන තීන මිද්ද කියන්නේ මොකක්ද? කම්සප විඳීමට ඇති කැමැත්ත, සිතෙහි නොසන්සුන්කම හෙවත් පසුතැවිල්ල, සිත කය දෙකෙහි උදාසීන බවයි. සිත කය කියන දෙකේ සිතෙහි ඇතිවන්නා වූ සැක සහිත බවයි. සැක සහිත බවයි. මොකක්ද පිළිතුර? ඔව්. පිළිතුර තුන්වෙනි පිළිතුර. සිත සහ කයෙහි උදාසීන ගතියට කියනවා තීන මිද්ද කියලා. හරි. තවත් බහුවර්ණ ප්‍රශ්නයක් තියෙනවා, අවධානය යොමු කරන්න. එකොළහ වසරේ ඉගෙනුම ලබන කමල් දින කිහිපයක සිට පාඩම් වැඩ අතපසු කරන බවත්, වෙනදාමෙන් පාසල් නොපැමිණෙන බවත්, ඔහු තම පාඩම් වැඩ කල් දමමින් කටයුතු කරන බවත් ගුරුතුමිය පැවසුවාය. ඔහු තුල බලපවත්නා නීවරණ ධර්මයේ වන්නේ මොකක්ද? ඔව්. මේ නීවරණ ධර්ම වලින් තීන මිද්ද කියන නීවරණයේ ක්‍රියාත්මක වෙනකොට තමයි වැඩ කල් දමන්නේ, පන්ති වැඩ කරන්නේ නැත්තේ, පාඩම් කරන්නේ නැත්තේ. ඒ ඔක්කොම කරන්නේ තීන මිද්ද කියන නීවරණයේ ක්‍රියාත්මක වෙනකොට. උද්ධච්ච කුක්කුච්ච නීවරණයේ ස්වභාවයේ පවතින නොසන්සුන් සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය තමයි උද්ධච්ච කියන්නේ. කළ නොකළ වරද පිළිබඳව තැවෙන ගතියට කියනවා කුක්කුච්ච කියලා. හිතේ පවතින නොසන්සුන් බවට කියනවා විසිරුණු ගතියට කියනවා සෙලවෙන ගතියට කියනවා උද්ධච්ච කියලා. කළ නොකළ වරද පිළිබඳව තැවෙන ගතියට කියනවා කුක්කුච්ච කියලා. මේවා අකුසල් විදියට ක්‍රියාත්මක වෙනවා. නොසන්සුන් වූ සිත සිරගේක දුක් විඳින්නෙකු ලෙස සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා ඇත. නොසන්සුන් වූ සිත හිරගෙදරක් ඇතුලේ දුක් විඳින කෙනෙක් වගේ තමයි
උපමා කරලා තියෙන්නේ සාමාන්‍ය ඵල සූත්‍රේ. සිතෙහි සංසිඳීම හෙවත් සමාධිය ඇතිවීම නුවණින් මෙනෙහි කිරීමෙන් මෙම නීවරණ යටපත් කළ හැකිය. සිතේ සංසිඳීම හෙවත් සමාධිය ගැන. හිත සංසිඳුනම හිතේ අකුසල ධර්මයන් නැති වෙනකොට කොච්චර සැනසීමක් ලැබෙනවද කියලා මෙනෙහි කරන්නට ඕන. උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණේ නැති කරගන්නට සත්‍ය දැකීමට යථා ස්වභාවයේ තේරුම් ගැනීමට අනිවාර්යයෙන්ම මේ උද්ධච්ච කුක්කුච්ච නීවරණේ නැති කරන්නට ඕන. සත්‍ය අවබෝධයෙන් එනම් ප්‍රත්‍යක්ෂය දැකීමෙන් අනිතිමානීත්වයට පත්විය හැකිය. මෙම නීවරණ යටපත් කළ හැකිය. පංච නීවරණ වල සඳහන් උද්ධච්ච කුක්කුච්චය යනු සිත කය දෙකෙහි උදාසීන බවයි, සැක සහිත බවයි, දැඩි ක්‍රෝධ ඇති බවයි, සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ලයි. පිළිතුර සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල තමයි උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ. සාමාන්‍ය ඵල සූත්‍රයේදී උද්ධච්ච කුක්කුච්ච නීවරණය පැහැදිලි කරමින් නොසන්සුන් වූ සිත සමාන කොට ඇත්තේ සිරගයක දුක් විඳින්නෙකු ලෙසටය, කිසිදු ආහාරයක රසක් නොදැනෙන්නෙකු ලෙසටය, ණයගැති අයෙකු ලෙසටය, වනයේක අතරමං වූ අයෙකු ලෙසටය. සාමාන්‍ය ඵල සූත්‍රයේදී උද්ධච්ච කුක්කුච්ච කියන එක උපමා කරන්නේ සිරගයක දුක් විඳින පුද්ගලයෙකුට. විචිකිච්ඡා නීවරණය පස්වෙනි නීවරණ ධර්ම. විචිකිච්ඡා යනු සැකයයි. බුදුන් දහම් සංගුණ පෙර අපර බව ත්‍රිශික්ෂාව බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි සැක කිරීම, පෙර ආත්මය පසු ආත්ම භාවය, ත්‍රිලක්ෂණය ආදී අටතැන්හි සැක කිරීමට කියනවා විචිකිච්ඡාව කියලා. එක් කරුණක් ගැන වරක් ඇති වූ විචිකිච්ඡාව ප්‍රහාණය නොකළ විට එය නැවතත් උපදී. විචිකිච්ඡාව නැති කලේ නැත්නම් මේක නැවත නැවතත් අපේ හිත තුළ ඇති වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයේහි දක්වා ඇත්තේ විචිකිච්ඡාව නම් කුතුහලයේ ඇති තැනැත්තා වනයේක අතරමං වූවකු ලෙසිනි. කුතුහලයේ ඇති කෙනෙක් විදිහට වනයේක අතරමං වෙච්ච කෙනෙක් විදිහට තමයි සාමාන්‍ය ඵල සූත්‍රයේදී විචිකිච්ඡාව හඳුන්වලා තියෙන්නේ. සැකේ නිසා නිවැරදි මඟ සොයාගත නොහැකිව පුද්ගලයා අතරමං වෙයි. කුතුහලයේ සසර මඟ දිගු කරයි. සසරෙහි බැඳ තබයි. සසරෙහි අතරමං කරයි. මෙම නීවරණයේ ත්‍රිපිටකය ධර්මය හොඳින් ඉගෙනීමෙන් තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් අචල ශ්‍රද්ධාව ප්‍රහීන කළ හැකිය. මේ නීවරණේ නැති කරගන්නට කරන්නට ඕන දේවල් ත්‍රිපිටක ධර්මයේ හොඳින් ඉගෙන ගන්න ඕන. තෙරුවන් පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නට ඕන. සාමාන්‍ය ඵල සූත්‍රයේදී විචිකිච්ඡාව හෙවත් කුතුහලයේ ඇති තැනැත්තා ලෙස දක්වා ඇත. ඉහත හිස් තැනට යෝග්‍ය පිළිතුර වන්නේ සිරගයක දුක් විඳින්නෙකු, ණයගැතියෙකු, වනයේක අතරමං වූවෙකු, හිස කිනිගත්තෙකු. වනයේක අතරමං වූවෙකු. සාමාන්‍ය ඵල සූත්‍රයේදී විචිකිච්ඡාව හෙවත් කුතුහලයේ ඇති තැනැත්තා වනයේක අතරමං වූවෙකු ලෙස දක්වා ඇත කියලා පිළිතුර සම්පූර්ණ කරන්නට පුළුවන්. විචිකිච්ඡාව යනු සැකයයි. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කරුණු 8ක් කෙරෙහි ඇතිවේ. එම 8 තැන්හි සැක කිරීම යනු කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සැකය, අෂ්ට විද්‍යාව පිළිබඳව සැකය, තෙරුවන් ත්‍රිශික්ෂාව හා පෙර අපර බව පිළිබඳ සැක කිරීම, චතුරාර්ය සත්‍ය කුසල් අකුසල් හා මෙලොව පරලොව පිළිබඳ සැක කිරීම. පිළිතුර අපිට සලකුණු කරන්නට පුළුවන් තෙරුවන් සහ ත්‍රිශික්ෂාව, පෙර ආත්ම, පසු ආත්ම භාවයන් ඒවා පිළිබඳව සැක කිරීම තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. නිවන් මඟ අහුරා ඇති පංච නීවරණ ධර්ම සිත තුළ නිතර ඇති කරන අරගල සමතයකට පත් කිරීමෙන් නිවන් මඟට පිවිසිය හැකිය. පංච නීවරණ ධර්ම තුලින් නිවන් මාර්ගය අහුරලා සිත තුළ නිතරම ඇති කරන අරගල සමතයකට පත් කරලා හිත සංසුන් කර ගැනීම තමයි සමත භාවනාව. ඒකම ඊට පස්සේ නිවනට යොමු කර ගන්නට පුළුවන්. සමත භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගියා
කම්මට්ටානාචාර්යවරයෙකු වෙත එළඹිය යුතුය. කම්මට්ටානාචාර්යවරයෙක් අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙක් කමටහන් ලබා ගන්නට ඕන කියලා අපි ඊයේ කතා කළා. මොකද ස්වර්ණකාර කියන තෙරුන් වහන්සේ සෑහෙන කාලයක් කමටහන් නිවැරදි විදිහට ලබා ගන්නේ නැතිව ගිහිල්ලා තමයි භාවනා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා නිවැරදි විදිහට කමටහන් ලබාගෙන ගිහිල්ලා භාවනා කරලා ටික දවසකින්ම අරහත් ඵලයටපත් වුණා, ධර්ම අවබෝධයටපත් වුණා කියලා අපි කතා කළා. තම චරිත ලක්ෂණ වලට අනුව කමටහන් හෙවත් උපදෙස් ලබාගත යුතුයි. අපි ඊයේ කතා කළා චරිත 6කට අනුව තමයි අනිවාර්යයෙන්ම කමටහන් ලබා ගන්නට ඕනේ කියලා. එවැනි පුද්ගල චරිත වර්ග 6ක් තියෙනවා. අපි ඊයේ කතා කළා. රාග චරිත, ආසාව අධික චරිතවල කියලා මම කියලා දුන්නා ඊයේ. ඊළඟට දෝෂ චරිත කියලා කියන්නේ ද්වේෂය අධික චරිත. මෝහ චරිත කියලා කියන්නේ මුලාව, මෝඩකම අධික චරිත. ශ්‍රද්ධා චරිත කියලා කියන්නේ ශ්‍රද්ධාව මූලික වූ චරිත. බුද්ධි චරිත කියලා කියන්නේ බුද්ධිය මූලිකව කටයුතු කරන චරිත. විතර්ක චරිත කියලා කියන්නේ තර්කානුකූලව විමසුම් සිතින් කටයුතු කරන චරිත. රාග දෝෂ මෝහ සද්ධා විරිය සද්ධා බුද්ධි විතක්ක කියන චරිත. හොඳයි. සමත භාවනාවෙහි යෙදීමට බලාපොරොත්තු වන යෝගියා කම්මට්ටානාචාර්යවරයා වෙත එළඹ. යෝගියා කියලා කියන්නේ භාවනා කරන්න කැමති කෙනා, භාවනා කරන කෙනා. කමටහන් ලබා දෙන ආචාර්යවරයා වෙත පැමිණලා චරිත ලක්ෂණ වලට අනුව කමටහන් ලබා ගත යුතුයි. එහිදී චරිත ලක්ෂණ අනුව පුද්ගලයන් කොටස් කීයද? 3යි 4යි 8යි 6යි. කීයද? ඔව්. පුද්ගල චරිත 6යි. අපි ඊයේත් මේ ප්‍රශ්න අවධානයට යොමු කළා. ඒ නිසා පිළිතුර 4 වෙනි පිළිතුර චරිත 6යි. පිළිතුර චරිත 6යි. හරි. සමත භාවනාව සඳහා යොදාගත හැකි කර්මස්ථාන හෙවත් කමඨහන් 40කි. කර්මස්ථාන 40ක් තියෙනවා සමත භාවනාවේ. ඊළඟට බලමු මොනවද කියලා. කසින 10යි. ඒවා තමයි දස කසින කියන්නේ. දස අසුබ 10ක් තියෙනවා. දස අනුස්සති 10යි. චතු අපමඤ්ඤා කියන 4. ආහාරේ පටික්කුල සංඥා 1යි. චතු ධාතු අවත්තාන 1යි. සතර ආරුප්ප 4යි. ආරුප්ප 4යි. කර්මස්ථාන 40. සමත භාවනාවේදී තමයි මේ කර්මස්ථාන 40 දැක්වෙන්නේ. සම 40 කර්මස්ථාන විදිහට දැක්වෙනවා. අපි ඊයේත් මතක් කළා සම 40 කර්මස්ථාන කොහොමද දැක්වෙන්නේ කියලායි මෙතනදී කියවෙන්නේ. ඊයේ අපි කතා කළේ 40යි කියලා විතරයි. ඒ 40 කොහොමද හැදෙන්නේ කියලා අද පාඩමේදී කියලා දෙනවා. 11 ශ්‍රේණියේ සමාධිගත සිතක මහිම කියන පාඩමේදී. දස කසින, දස අසුබ කසින 10යි, අසුබ 10යි, අනුස්සති 10යි, චතු අපමඤ්ඤා 4යි, ආහාරේ පටික්කුල සංඥා 4යි, චතු ධාතු අවත්තාන 1යි, සතර ආරුප්ප 4යි. ඔය විදිහට. සමත භාවනාව සඳහා යොදාගත හැකි කර්මස්ථාන හේවත් කමඨහන් ගණන 28යි, 40යි, 46යි, 10යි. ඔව්. එක අපි දන්නවා කර්මස්ථාන 40යි කියලා. සමත භාවනාව සඳහා යොදාගත හැකි කර්මස්ථාන හේවත් කමඨහන් ගණන කීයද? කර්මස්ථාන හේවත් කමඨහන් 40යි කියලා කෙටි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. සමත භාවනාව වැඩිමින් ලැබෙන උසස්තම ඵල ලෙස පංච අභිඥා සහ අෂ්ට සමාපatti. සමත භාවනාවෙන් ලැබෙන උසස්ම ප්‍රතිඵල දෙක මොනවාද? පංච අභිඥා සහ අෂ්ට සමාපatti. සමත භාවනාව වැඩිමින් ලැබෙන උසස්තම ඵල දෙක පංච අභිඥා චතු අපමඤ්ඤා, සතර ආරුප්ප චතු අපමඤ්ඤා, පංච අභිඥා අෂ්ට සමාපatti, ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti. මොනවද? පංච අභිඥාවනුයි අෂ්ට සමාපatti. අපි ඊයේත් කියලා දුන්නා පංච අභිඥා සහ අෂ්ට සමාපatti
අපි අදත් ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේට අමතරව සමත භාවනාවෙන් ශිෂ්‍ය ජීවිතයට ගත හැකි ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මොනවද? මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකියවීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම, වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු වීම, ඉවසීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියවීම. මේ කොටසෙන් වසර දෙකකම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා, බහුවර්ණ ප්‍රශ්න. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරලා කියවන්න. මතක ශක්තිය වැඩි වෙනවා, එක අරමුණක ඉඳ හැකි වෙනවා, ගැටලු විසඳීමේ ශක්තිය ඇති වෙනවා, ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඇති වෙනවා, ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. සමත භාවනාවෙන් ශිෂ්‍ය ජීවිතයට ගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ මොකක්ද? මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකියවීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකි නොවීම. ඒ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකියවීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකි නොවීම කියලා. වැරදි පිළිතුර මොකක්ද? ඔව්. අවසාන පිළිතුර 4 වෙනි පිළිතුර නිවැරදි නැහැ. පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා සමත භාවනාව තුලින්. විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව. හොඳයි, ඊයේ දවසෙත් අපි සමත භාවනාව ගැන ගොඩක් දේවල් සාකච්ඡා කළා. අද දවසෙත් සමත භාවනාව ගැන ගොඩක් දේවල් කතා කළා. ඊළඟට විපස්සනා භාවනාව නැත්නම් විදර්ශනා භාවනාව සම්බන්ධව තියෙන තොරතුරු ටිකත් අපි කතා කරමු. එතකොට මේ පාඩම සම්පූර්ණ අපිට මතකෙහි රඳවා ගන්නට පුළුවන්. විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව, පංචස්කන්ධයේ දෙස ගැඹුරින් බැලීම විපස්සනා භාවනාවයි. පංචස්කන්ධයේ දිහා ගැඹුරින් බලන එකට තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. විදර්ශනා භාවනාව තුළින් කෙරෙන්නේ පංචස්කන්ධයේ දිහා ගැඹුරින් කල්පනා කිරීම. ජීවිතය හා ලෝකයේ පිළිබඳව ත්‍රිලක්ෂණානුරූපීව බලමින් ආර්ය ශික්ෂණ මාර්ගයට ප්‍රවේශ වී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස වැඩි යුතු භාවනාව වෙන්නේ මොකක්ද? ඔව්. සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. සමත භාවනාව හා විදර්ශනා භාවනාවයි මරණානුස්සති භාවනාවයි. පිළිතුර විදර්ශනා භාවනාව. ජීවිතය ගැන යථාර්ථවාදීව දකින එක ලක්ෂණ 3ට අනුව අනිත්‍යාදි වශයෙන් විවිධේහි ආකාරයෙහි පස්සතිති විපස්සනා. අනිත්‍යාදී වශයෙන් ස්කන්ධවලට අනුව සත්වයා ගැන දකින එකට කියනවා විදර්ශනා භාවනාව කියලා. ජීවිතය හා ලෝකයේ පිළිබඳව ත්‍රිලක්ෂණානුරූපී බැලීම මොකක්ද? සමත භාවනාවයි, විදර්ශනා භාවනාවයි, අසුභ භාවනාවයි, අනිත්‍ය භාවනාවයි. මොකක්ද? විදර්ශනා භාවනාව. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව සහ ත්‍රිලක්ෂණ භාවනාව කියලත් හඳුන්වනවා. ප්‍රඥා භාවනාව කියලා කියන්නේ ප්‍රඥාව වඩන භාවනාව නිසා. ඊට අමතරව ත්‍රිලක්ෂණ භාවනාව කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3ට අනුව ලෝකයේ දෙස බැලීමට පුරුදු කරන භාවනාව නිසා ත්‍රිලක්ෂණ භාවනාව කියලා විදර්ශනා භාවනාවට කියනවා. විදර්ශනා භාවනාව හඳුන්වන වෙනත් නම් කිහිපයක් පහත දැක්වේ. ඊට අදාළ නොවන්නේ මින් කුමක්ද? විපස්සනා භාවනාව, ත්‍රිලක්ෂණ භාවනාව, චිත්ත ඒකාග්‍රතා භාවනාව, ප්‍රඥා භාවනාව. මොකක්ද පිළිතුර? ඔව්, විදර්ශනා භාවනාව හඳුන්වන වෙනත් ඊට අදාළ නොවන පිළිතුර වෙනත් නම් තියෙනවා. අදාළ නොවන පිළිතුර චිත්ත ඒකාග්‍රතා භාවනාව. සමත භාවනාවෙන් තමයි සිත එකඟ කරන්නේ. හරි, ඊළඟට බලමු. ඊළඟ ප්‍රශ්නේ විදර්ශනා භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න. විදර්ශනා භාවනාව හඳුන්වන තවත් නම් දෙකක්, වෙනත් නම් දෙකක්. මේ විදිහේ කෙටි ප්‍රශ්නත් එන්න පුළුවන්. මොනවද? ප්‍රඥා භාවනාව, ත්‍රිලක්ෂණ භාවනාව කියලා අපිට පිළිතුරු දෙන්නට පුළුවන්. ජීවිතය සහ ලෝකීය ත්‍රිලක්ෂණයට අනුව බලමින් මෙම භාවනාව වැඩිම තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත හැකි වෙයි. ජීවිතය පිළිබඳව ත්‍රිලක්ෂණයට අනුව අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ලක්ෂණ 3ක් තියෙනවා.
ඒ ලක්ෂණ තුනට අනුව ජීවිතය සහ ලෝකය ගැන අවබෝධ කරගන්න එකට කියනවා ත්‍රිලක්ෂණ භාවනාව කියලා. අවසානයේ ප්‍රඥාව පහළ වීමෙන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත හැකිය. අනිත්‍යාදි වශයෙන් විවිධ ආකාරයේ පස්සතීති විපස්සනා කියලා සඳහන් වෙන්නේ. අනිත්‍යාදි වශයෙන් බලන එක විදර්ශනා භාවනාව කියන අදහස. හරි. මෙම භාවනාව තුළ ජීවිතය යන්න විග්‍රහ කර ඇත්තේ මෙසේ. ජීවිතය කියන්නේ මෙන්න මේක. අපි මුලින්ම දැක්කා ස්කන්ධවලට අනුව ජීවිතයේ වෙන්කර හඳුනා ගන්නා භාවනාව විදර්ශනා භාවනාව කියලා. එහෙනම් රූප කියන්නේ ශරීරය. ඊට පස්සේ නාම රූප කියලා දෙකයි තියෙන්නේ. නාම රූප. වේදනා විඳීම දුක සැප මධ්‍යස්ථ සංඥා හඳුනා ගැනීම සංකාර හඳුනාගෙන රැස් කරන දේ විඥාන සිත අරමුණු දැන ගැනීම හිතින් අරමුණු දැන ගැනීම. රූප කියලා කියන්නේ ශරීරය. වේදනා විඳීම දුක සැප මධ්‍යස්ථ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කියනවා වේදනාවේ අවස්ථාවන් තුනක්. සංඥා හඳුනා ගැනීම සංඛාර හඳුනාගෙන රැස් කරන දේවල් කාය සංකාර වචී සංකාර සහ මනෝ සංකාර කියලා කොටස් තුනක් තියෙනවා. ඊළඟට විඥාන සිත අරමුණ දැන ගැනීම සිත තුලින් අරමුණු දැනගන්න එක. එහෙනම් මෙන්න මේ ස්කන්ධ පහ තමයි පුද්ගලයෙක් විදිහට අපි හඳුනාගෙන ඉන්නේ. රූපයක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තමයි මම කියලා අපි මේ හිතාගෙන ඉන්නේ. හොඳයි. විදර්ශනා භාවනාවේ ආනිසංස මොනවද කියලා ඊළඟට අපි අවධානය යොමු කරනවා. විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ අරමුණු වල සැබෑ తත්වය නුවණින් විග්‍රහ කොට බැලීමයි. අරමුණු වල සැබෑම తත්වය නියම විදිහට විග්‍රහ කරලා බලන එකට කියනවා විදර්ශනා භාවනාව කියලා. තම ශරීරයේ අස්තිර බව, දුක් සහිත බව, පිළිකුල් සහගත බව, නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ වන්නේ විදර්ශනා භාවනාව වැඩිමින්. තමන්ගේ ශරීරයේ අස්තිරයි කියලා. අපේ ශරීරය දිරනවා. දුක් සහිතයි. අපේ ජීවිත දුක් සහිතයි. පිළිකුල් සහගතයි. දුර්ගන්ධය හමනවා, නරක වෙනවා, තුවාල වෙලා එහෙම පිළිකුල් සහගතයි. නොවෙනස් වෙන කිසිදු පදාර්ථයක් අපේ ජීවිතය සම්බන්ධවත් ඒ වගේම අපි මේ ජීවත් වෙන ලෝකයේත් නැහැ. අස්තිර වූ අසාර වූ ජීවිතයක් ගත කරමින් ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම වැනි දුර්ගුණයන්ට ගොදුරු වීමෙහි තේරුමක් නැති බව විදර්ශනා භාවනාවෙන් අවබෝධ වේ. අපි එක එකනාට ඊර්ෂ්‍යා කරමින් මම තමයි ලස්සනම කෙනා, මගේ ඇඳුම් පැළඳුම් තමයි ලස්සනම ඇඳුම් පැළඳුම්, මම තමයි වැඩිපුරම ඉගෙන ගන්න කැමති. ඒ විදිහට හිතමින් ඉන්න එක බුද්ධිගෝචර දෙයක් නෙමෙයි, බුද්ධිමත් දෙයක් නෙමෙයි. ඒක මම වෛර කරමින් අනිත් අයත් එක්ක ගැටලු ඇති කරගනිමින් එහෙම ජීවත් වුණාට මමත් කොයි වෙලාවක හෝ මරණයටපත් වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. එහෙම හිතලා තේරුම් ගන්නකොට අපේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන භාවනාව මොකක්ද? විදර්ශනා භාවනාව. ඒ බඳු දෝෂිත සිතිවිලි පාලනය කරගෙන හැකිතාක් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට භාවනානුයෝගියා පෙළඹේ. භාවනානුයෝගී පුද්ගලයා පෙළඹෙනවා. ඒ වගේ නරක නපුරු පවිතු අදහස් වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න. එවිටද ඊර්ෂ්‍යාව වැනි මානසික තත්ත්ව නිසා ඇතිවන අසහනය නැති වී යයි. විදර්ශනාවට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව බලනකොටත් ඊර්ෂ්‍යාව වගේ අකුසල සිතුවිලි අපේ ජීවිතයෙන් ඉවත් වෙනවා. සිතෙහි ප්‍රබෝධය ඇති කරගන්නට පුළුවන්. සමාධි භාවනාවෙන් විතරක් නෙමෙයි විදර්ශනා භාවනාව වඩලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ලක්ෂණ තුනට අනුව ලෝකයේ දිහා බලලා අපිට පුළුවන් ප්‍රබෝධයක් ඇති කරගන්න. ජීවිතයේ සහ ලෝකයේ ස්වභාවයේ වැටහෙන විට අෂ්ටලෝක ධර්මයට මැදහත්ව මුහුණ දීමේ හැකියාව අපට ලැබෙනවා. අටලෝ දහමට ලාභ යසස ප්‍රශංසා හා සැප හමුවේ උද්දාමයටත් අලාභ යස නින්දා හා දුක් හමුවේ කම්පාවටත් ලාභ යස ප්‍රශංසා සහ පැසසුම් සැප මේවා ඉදිරියේ අපි උද්දාමයටපත් වෙනවා. ලාභ ලැබුණම අලාභ ලැබුණම අයස ලැබුණම නින්දා සහ දුක් ලැබෙනකොට අපි මොකද කරන්නේ? කම්පාවටපත්. එහෙම කම්පාවටපත් වීම සහ උද්දාමයටපත් වීම කියන දෙකම නැතිව මැදිහත් සිතින් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා විදර්ශනා භාවනාවට හිත යොමු කළාට පස්සේ. එම වෙනස් වන සුළු ස්වභාවයේ වටහාගෙන මැදහත්ව ඒවාට මුහුණ දීමටත්
කායික මානසික දුක් පීඩා විඳ දරා ගැනීමටත් හැකියාව ඇති කරගත යුතුය. ඒ සඳහා විදර්ශනා භාවනාව උපකාරී වේ. වෙනස් වෙන සුළු ස්වභාවය වටහාගෙන මඳහත්ව සහ ඒවාට නිවැරදි විදිහට මුහුණ දීමටත් කායික මානසික දුක් පීඩා විඳ දරා ගැනීමටත් හැකියාව තියෙන අය බවට පත් වෙන්නට ඕන. ඒ සඳහා අපිට පාවිච්චි කරන්නට පුළුවන් හොඳම භාවනාව මොකක්ද? විදර්ශනා භාවනාව. භාවනාව සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වන්නේ සමත හා විදර්ශනා වශයෙන් ප්‍රධාන භාවනා ක්‍රම දෙකකි. භාවනාව තුළින් ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිඵල ලැබිය හැකිය. භාවනාව තුළින් ලැබිය හැක්කේ ලෝකෝත්තර ප්‍රතිඵල පමණි. භාවනාව යනු කුසල් සිත් වැඩීමයි. මොකක්ද නිවැරදි පිළිතුර? භාවනාව තුළින් ලැබිය හැක්කේ ලෝකෝත්තර ප්‍රතිඵල පමණි කියන අදහස. භාවනාව සම්බන්ධයෙන් සාවද්‍ය වැරදි අදහස මොකක්ද කියලා අහන්න. ලෝකෝත්තර ප්‍රතිඵල විතරක් නෙවෙයි ලෞකික ජීවිතයත් අපිට සාර්ථක කරගන්නට පුළුවන්කම හැකියාව ලැබෙනවා භාවනා කිරීම තුළින්. හොඳයි. 2017 අවුරුද්දේ සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ කියලා බහුවර්ණ 4ක් දීලා නිවැරදි පිළිතුර තෝරන්නට කියලා තියෙනවා. මතක ශක්තිය දියුණු වීමයි, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියවීමයි, ත්‍රිලක්ෂණයට අනුව ලෝකයේ දෙස බැලීමයි, වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු වීමයි කියලා. නිවැරදි පිළිතුර වෙන්නේ ත්‍රිලක්ෂණයට අනුව ලෝකයේ දෙස බැලීමයි කියන පිළිතුර. එහෙනම් මම ඔබට සිහිපත් කළා පහුගිය අවුරුදු වල මෙන්න මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කොටස් වලට අවධානය යොමු කරන්නට කියලා. බහුවර්ණ වල තියෙන විශේෂත්වය තමයි බහුවර්ණ ප්‍රශ්නවලදී එක ප්‍රශ්නයකට අපිට නිවැරදි පිළිතුර සලකුණු කරන්නට බැරි වුණොත් අපරාධේ අපේ ලකුණු වලින් දෙකක් එකවරම නැති වෙලා යනවා. ඒක තමයි අය අපිට වෙන ලොකුම පාඩුව වෙන්නේ. සමත භාවනාව වැඩිවීමෙන් ලෞකික ජීවිතයට ලැබිය හැකි ප්‍රයෝජන ගණයට අයත් නොවන කරුණ කුමක්ද? 2019 අවුරුද්ද. ලෝභාදී කෙලෙස් සිතුවිලි පාලනය වීම, අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇතිවීම, සිත විසර යාමට නොදී එකඟ කර ගැනීමට උපකාරී වීම, ත්‍රිලක්ෂණී පිළිබඳ මන අවබෝධයක් ලැබිය හැකි වීම කියලා 2019 අවුරුද්දෙත් මේ විදිහේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ පිළිතුර ත්‍රිලක්ෂණී පිළිබඳ මන අවබෝධයක් ලැබිය හැකි වීම කියන පිළිතුර තමයි පිළිතුර බවට පත් වෙන්නේ. හොඳයි. 2019 අවුරුද්දේම බුදුදහමේ ගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක නම් කරන්නට කියන ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙනවා. 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ 11 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ භාවනා ක්‍රම දෙක දැක්විලා තියෙනවා සමත සහ විපස්සනා භාවනා විදිහට. හොඳයි. අපි අද කතා කළේ 11 ශ්‍රේණිය භාවනා පාඩමකට අදාළ තොරතුරු සහ ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කළා. ඔබට ලොකු දැනුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම පාඩම් කිරීමේදී අවධානය යොමු කරන්නට ඕන කාරණාවන් ඔබට පැහැදිලි වෙන්නට ඇති. එහෙමනම් ඊළඟට අපි නැවත වතාවක් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න සාකච්ඡාවන් සිදු කරනු ලබන්නේ ඊළඟ සඳුදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේම මේ සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. ඔබට නැවතත් සිහිපත් කරනවා මින් පසුව අපි කරන සියලුම සාකච්ඡාවන් පිළිබඳව දැනුවත් කිරීම සහ ඇල්බම් හදලා අපි සාකච්ඡා කරන සියලු වීඩියෝ පාඩම් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විභාග එකමුතුව කියන සමූහයට. ඒ නිසා මේ සමූහයත් එක්ක එකතු වෙන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහය, Facebook පිටුව කියන මේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේදී සමුගන්නටයි සූදානම. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.